දවසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඒ අතරම මේ අවස්ථාවේ අපිව සජීවීව විකාශය කරන ආයතනත් අපි පිළිගන්නවා. මේ දිනවල ඔබ දන්නවා අපේ රටේ COVID-19 වසංගතයේ යම්කිසි සන්ධස්ථානයක් අපි පසු කරමින් පවතින දින කිහිපයක් රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දකිනවා අපි මරණ සංඛ්‍යාවෙත් යම්කිසි අඩුවීමක් දකිනවා. ඒ අතරම නිවෙස්ගත නිවෙස්ගත රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩසටහනත් සාර්ථකව සිදු වෙමින් පවතිනවා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි නිතර කොවිඩ් රෝගය හා සම්බන්ධ අනෙකුත් අංශ පිළිබඳ කතා බහක යෙදුණා. ඒ අනුව අද දිනේ අපි විශේෂයෙන් ආරාධනා කර සිටිනවා දරුවන්ට කොවිඩ් රෝගයේ බලපෑම ගැන කතා කරන්නටත් ඒ අතරම අනතුරු සම්බන්ධවත් කොවිඩ් රෝගයේ තියෙන බලපෑම ගැන කතා කරන්නටත් මෙලෙස දරුවන් සහ අනිකුත් අයට ඇතිවන අනතුරු පිළිබඳව කතා කිරීමට අපි විශේෂයෙන් ආරාධනා කරා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිස් විජේමාන මහතාට අපි ප්‍රථමයෙන් මේ මහතාට සවන් දෙමු. ඉන්පසුව අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතාගේ පැමිණීම. ප්‍රථමයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිස් විජේමාන මහතා. පසුගිය කාලය තුලදී මේ දිනවල අපිට දකින්න තියෙන දෙයක් තමයි පිලිස්සුම් ආශ්‍රිතව වෙන අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් රෝහල්ගතව ප්‍රතිකාර කරන්න එන රෝගීන්ගේ වැඩිවීමක්. ඒ නිසා මේ මාධ්‍ය හමුවේ මීට අදාළ කරුණු කීපයකින් ඔබව දැනුවත් කරන්න තමයි අපේ අරමුණ. අපි දන්නවා පිලිස්සුම් අනතුරු විවිධ හේතු මත වෙනවා. බහුලම වෙන දේ තමයි මේ උණු දියර, උණු වතුර. ඊට අමතරව රත් වූ මතු පිටක් ස්පර්ශය කරනවා. ඒ කියන්නේ අයන් එකට හරි නැත්නම් මෝටර් සයිකලේ සයිලන්සරේට වගේ. නැත්නම් ඇවිලෙන දැල්ලක්. පෙට්‍රල් හරි ලාම්පු තෙල් ඒ වගේ දැල්ලකින් වෙන පිලිස්සුම්. දැන් මේ පිලිස්සුම් තුන තමයි ප්‍රධාන වශයෙන් අපි දකින්නේ. දැන් මීට අමතරව කලාතුරකින් අපි දකින්න ලැබෙනවා විදුලි කාන්දු වීමෙන් නැත්නම් රසායනික ද්‍රව්‍ය මගින් වෙන පිලිස්සුම්. මේ ක්‍රම වලින් වෙන පිලිස්සුම් බොහොමයක් මේ මෑත දවස්වල අපි දකින්නේ නිවස තුලදීම සිදු වෙනවා. අපි දන්නවා පිලිස්සුම් නිවස සහ නිවසෙන් බාහිරව සිදු වෙනවා. නමුත් මේ කොවිඩ් තත්ත්ව හමුවේ අපි දකිනවා ඉතා ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා මේ විශේෂයෙන්ම උණු දියර ආශ්‍රිතව වෙන පිලිස්සුම් වල. අපි මෙහි දත්ත නිරීක්ෂණය කළා බලනකොට අපි දැක්ක දෙයක් තමයි සියලු වයස්කාණ්ඩ මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලදරු, තරුණ, වැඩිහිටි, මහලු සියලුම වයස්කාණ්ඩ. ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ මේ උණු වතුර හා උණු දියර. අපි මේ ඇතුළත් වුණ රෝගීන්ගේ ඉතිහාසය අහලා බලනකොට කොහොමද මේක උනේ කියලා අහලා බලනකොට වැඩි රෝගී ප්‍රමාණයකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. දැන් අපි දන්නවා ශ්වසන පද්ධතියේ තියෙන අවහිරතාවයන් වලදී මේක පුරුද්දක් විදිහට ඉස්සරින් ඉඳන් කරන දෙයක් තමයි හුමාලය ආශ්වාස කරන. මේකෙන් අපි කියන්නේ සිම්පටොමැටික් රිලීෆ් එකක් විතරයි එන්නේ. නමුත් මේ කොවිඩ් හැමුවේ අපි දකිනවා මේ ප්‍රතිකාරයක් හැටියටත් කොවිඩ් එකෙන් වැළකී ඉන්න කියලා මේ හුමාලය අල්ලනවා. මම හිතන්නේ මේක කවුරුත් අනුමත කරන දෙයක් කියලා. මේකේ සිම්පටොමැටික් රිලීෆ් එකක් තියෙනවා රෙන්න. මේකෙන් මේ රෝගය සෑදීමේ හරි ඒකේ වැළකී සිටීමට මම හිතන්නේ දත්ත තියෙනවා කියනවා. මේවා මේ අනතුරු අපි වල ක්‍රියාවලි කොහොමද වෙලා තියෙන්නේ කියලා බලනකොට මේ සියලුම අනතුරු වළක්වා ගත හැකි අනතුරු. වළක්වා ගත හැකි අනතුරු කිව්වම මෙය ඒ කියන්නේ කිසිම ඒ කියන්නේ අපි හිතමු කාට හරි දුම්ම අල්ලන්න ඕන කියලා.
මොකක් හරි ප්‍රතිශාවකට කියලා කිසිම ආරක්ෂක ක්‍රියාවලියක් ඔවුන් අනුගමනය කළා නැහැ. එතකොට මේක මම කියන්නේ ඉදිරියට තමන් හිමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් මොන හරි ප්‍රතිශාවකට ඒක බොහොම කල්පනාකාරීව කරන්න ඕන. විශාල විශ්කම්භයක් ඇති භාජනයක් භාවිතා කරන්න. අනික අපි දකිනවා මේ අම්මලා මේ දුඟු අල්ලන්න සෙටිය උඩ දෙනවා. නැත්තම් මේ නිදාගෙන ඇඳ උඩට ගෙනල්ලා දෙනවා. නැත්තම් මේ ටීවී එකේ ඉස්සරහා බලන්න තියෙන අර රවුන්ඩ් කුෂන් එකක් උඩ වාඩි වෙලා ළමයාට මේ උණු වතුර එක දෙනවා ඉස්සරහින්. ඉතින් මේ වගේ බොහොම නොසලකිලිමත් භාවය නිසා තමයි මේ පිලිස්සුම් වෙලා තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම කියන්නේ ඒ වගේ උණු දියරයක් පාවිච්චි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම බිම තියන්න. පෙරලෙන්නේ නැති වෙන්න. එතනදී ලොකු අවධානමක් තියෙනවා. අපි හිතමු දියවැඩියා වගේ රෝගියෙක් ගැන ඔවුන්ගේ කකුල් වල කොහොමද දැනීමේ අඩුවක් තියෙනවා. එතකොට ඒක ගෑවිලත් පිලිස්සුම් වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේක කොහොම කරත් මේ අනවශ්‍ය දෙයක් විදිහට තමයි අපි දකින්නේ. මේන් බොහොම දරුණු පිලිස්සුම් අපි දකිනවා. තවත් මේ ළඟදී ආපු රෝගියෙක් මේ වගේ මේසයක් උඩ ළමයාගේ අන්තම් බෙල්ලේ උසට මේසේ තියෙන්නේ ඒක උඩ උණු වතුර එක දීලා ළමයාට රෙද්දකින් වහලා දෙනවා. ළමයා හැරෙනවා කසණ්ඩ හරි මොකකට හරි මුළු උණු වතුර එක මුළු ඇඟ පුරාම වැටෙනවා. මේවා බොහොම දරුණු පිලිස්සුම්. මේවා බොහොම ගැඹුරට වෙන පිලිස්සුම්. එතකොට මේ වළක්වා ගත හැකි අනතුරු. ආයි අපි වැඩිපුර දකින්න එකක් තමයි සමහර විට මේ දෙමව්පියෝ ගෙදර ඉඳන් වැඩ කරනවා හින්දා වෙන්න පුළුවන්. ඒත් නොසලකිලිමත් භාවය නිසා මේ ලදරුවන්ගේ පිලිස්සුම් ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා මේ දරුවන් අපි නිතර කියන දෙයක් තමයි දරුවන්ව තියන්න ඕනේ දරුවන්ට හිතකාමී පරිසරයක child friendly environment. ඒ වුණාට අපි මේ නිවෙස් වල දකින්න දෙයක් මේ දරුවට කුස්සියට යන්න අවකාශ තියෙනවා. විදුලියෙන් වැඩ කරන උපකරණ ඒ දරුවා ඉන්න ප්‍රදේශයේ තියෙනවා. හීටරක දාලා වතුර උණු කරනවා මේ දරුවා නිදා ගන්න තැන. ඉතින් මේ ලදරුවා යන්තම් මාස 9 දී තමයි හිට ගන්න බලන්නේ. අවුරුද්ද වෙනකොට සාමාන්‍යයෙන් ඇවිදින්න බලනවා. ඉතින් අපේ මේ ඉන්න අම්මලා පුරුද්දක් විදියට කියන්නේ මේ දරුවන්ට මේක අල්ලන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා. මම හිතන්නේ අවශ්‍යම දේ දරුවාට බොහොම ආරක්ෂා සහිත පරිසරයක දරුවව ගේ වර්ධනය අපි බලන එක. එතකොට ඒක ගැන දෙමව්පිය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මේ ගෙදර ඉඳන් දෙමව්පිය දැන් ගොඩක් දෙනෙක් වැඩ කරන අවස්ථාවේ මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. තුන්වෙනි අපි දකින්නේ ඒත් මේ කොවිඩ් හැමුවේ අපි ඒක දකිනවා වර්ධනයක්. සමහර විට මේ දරුවන්ව බලා ගන්න හිටපු උදව්වට හිටපු කට්ටියගේ නොපැමිණීම නිසා මේ ගෙදර කට්ටියම දැන් දරුවන්ව නාවනවා. හරි නැත්නම් මේකේ විවිධ හේතු මත මේ දරුවන්ව නාවන්න ගිහිල්ලා ගැඹුරු පිලිස්සුම් ඇති වෙනවා. මේක මම ඉතාමත්ම අවධාරණයෙන් කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න. අම්මලා කරන්නේ බේසමට උණු වතුර දාලා ඊට පස්සේ දරුවව ගෙනල්ලා නාවන්න හදනවා. ඒ අතරතුරේදී වෙලාවකට ඒ දරුවා ඒ උණු වතුර එක පෙරලා ගන්නවා. බොහොම දරුණු පිලිස්සුම් වෙනවා. ආය අවස්ථාවලදී අපි දකින්න දෙයක් එක්ක දරුවාගේ අත්තම්ම හරි කවුරු හරි වාජනේට උණු වතුර එක දාලා යනවා. අම්මා ගෙනල්ලා කෙලින්ම ළමයව දානවා ඒ බේසමට. මේවා බොහොම දරුණු පිලිස්සුම්. ඉනෙන් පල්ලහ වෙන පිලිස්සුම් බොහොම දරුණුයි. කාලයක් රෝහල් ගතව ඉන්න ඕන. ඒ ප්‍රතිකාරය අවසන් වුණත් වසර ගණනාවක් යනකම් මේ කැලලි වලින් සෑහෙන කරදර තියෙනවා. දැන් මේකෙදි මම යෝජනා කරන්නේ දරුවන්ව ස්නානය කරන් උණු වතුර භාවිතා කරනවා නම් මේ අම්මලා හැමදාම කරන දෙයක් මේක. අනිවාර්යයෙන්ම දන්නව කොච්චර වතුර ඕනද කියලා. අවශ්‍ය ප්‍රමාණයට ඇල්දියර බේසමට පුරවලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර දා ගන්නවනම් අර බේසම ළමයා පෙරලා ගත්තත් වෙන අනතුරක් වුණත් එතනින් වතුරෙන් අනතුරක් වෙන්නේ නැහැ. දැන් මේවා අපි බහුලව දකිනවා මේ අවසාන මේ පසුගිය කාලය තුල. යම් කිසි හේතුවකින් මේ විදිහට පිලිස්සුමක් වුණොත් ඔබ මොකක් කළ යුතුද? ඒ ගැනත් හොඳ අවධානයක් තියෙන්න ඕන. අපි දකිනවා මේ කට්ටිය නැඹුරු වෙලා තින විවිධ ආලේප කරන්න මේ පිලිස්සුන වෙලාවේ. අවශ්‍ය ප්‍රථමාධාරය ලබා නොදී නොයෙකුත් ආලේපන භාවිතා කරනවා. ඊට පස්සේ මේ රෝගීන්ව බොහොම හදිස්සියේ රෝහල් වෙත අරගෙන යනවා.
මේ දෙකම නොවිය යුතුයි. විවිධ ආලේප කිරීමත් කලබලයේ රෝගියාව රෝහල කරා අරන් යෑම. අවශ්‍යම දේ එවලට අවශ්‍ය ප්‍රථමාධාරය අනිවාර්යයෙන්ම ලබා දෙන එක. අපි මේ ප්‍රථමාධාරය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මුලින් මේ පිලිස්සුනේ ඇඳුම් ටික ඉවත් කරන්න ඕන. ගලා යන ඇල් වතුරෙන් විනාඩි 20ක් අවම වශයෙන් සිසිල් කරගන්න ඕන. මේක ඉතාමත් අවධාරණයෙන් මම කියන්නේ ගලා යන ජලයෙන් සිසිල් ජලයෙන් මේ පිලිස්සුණු ප්‍රදේශය සිසිල් කරගන්න ඕන. අපි යකඩයක් වුණත් රත් වෙලා තියෙනවා නම් මුලින්ම කරන්නේ ඒක සිසිල් කරගන්න. අල්ලන් ඉස්සල්ලා. දැන් ඒ උණු වතුරෙන් වෙන හානිය සෙල්සියස් අංශක 100 හෝ ඊට ආසන්නව තියෙන එකෙන් ඒ වෙන හානිය ඒ වෙලේ පිලිස්සුනහම පිලිස්සලා ඉවරයි. නමුත් තාපය ඇඟට උරා ගන්නවා. ඒ උරා ගන්න තාපය අපි ඉවත් කරගත්තේ නැත්නම් මේ මතු පිටින් වෙච්ච පිලිස්සුම ගැඹුරු පිලිස්සුමක් බවට පත් වෙනවා. එතකොට මතු පිටින් වෙන පිලිස්සුමක් ගොඩක් වෙලාවට හරියට ප්‍රථමාධාරය දුන්නා නම් දවස් 5න් දවස් 7න් අලුත් හැම ඇවිල්ලා ඉවරයි. ගොඩක් වෙලාවට මේ රෝගයෙන් අපේ ඉතිහාසය අල්ල ප්‍රථමාධාර දුන්නා නම් අපි ගොඩක් වෙලාවට ඒ අවශ්‍ය ප්‍රතිකාර කළ ගෙදරත් යවනවා. නමුත් ප්‍රථමාධාර නොදී රෝහල කරා අරන් ආපු රෝගීන් සමහර වෙලාවට සති ගණන් මාස ගණන් ඉන්න වෙනවා. නිර්පරාදයේ හැම බද්ධ කිරීමටත් සිදු වෙනවා. මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට මේකෙන් අපි උෂ්ණත්ව ගැන කතා කරනකොට අපේ සාමාන්‍ය ඇඟේ උෂ්ණත්වය අංශක සෙල්සියස් අංශක 37යි. අපි ලූක් වෝම් වෝටර් ඒ කියන්නේ අල් මැරිච්ච වතුරක් කියන්නේ 35යි. දැන් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා සෙල්සියස් අංශක 45 උෂ්ණත්වයේදී පැය 3කට නිරාවරණය කරලා තිබ්බොත් ගැඹුරු පිලිස්සුමක් වෙනවා. එතකොට සෙල්සියස් අංශක 50ක රස්නිදයක් විනාඩි 4කදී ගැඹුරු පිලිස්සුමක් වෙනවා. මම ඔයගොල්ලන්ට මේ උෂ්ණත්ව පිළිබඳ පොඩි අවධානයක් දෙන්න. එතකොට සෙල්සියස් අංශක 65 70 වෙදී තත්පරයකදී උනත් ගැඹුරු පිලිස්සුමක් ඇති වෙනවා. එතකොට ඒ වෙලාවේදී මේ ප්‍රථමාධාරය දීලා මේක සිසිල් කරගන්න නැතුව රෝගීන් රෝහලට අරන් එන්නේ මම දන්නේ මොකද්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියලා. කිසිම විටක රෝගියෙක් මේ උණු වතුරකින් උණු දියරයකින් පිලිස්සුමක් වුණොත් අනිවාර්යයෙන්ම ප්‍රථමාධාරය දීලා රෝගීන් රෝහලට අරන් එන්න ඕන. ප්‍රථමාධාරය දුන්නාට පස්සේ මේ හැමත ඇලෙන්නේ නැති මොනවාරි මේ බෑග් එකක් වගේ දාලා මොකද ෂීට් එකකින් වැහුවොත් ඒක ඇලෙන්න පුළුවන්. ඒ විදියට රෝහල කරා අරන් එන්න ඕන. එතකොට අපිට රෝහලේදී නැවත අරන් රෝගීන්ව නාවලා සිසිල් කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය කෙලින්ම අවශ්‍ය ප්‍රතිකාර වලට අපිට ඒ රෝගියාව භාජනය කරන්න පුළුවන්. මේ විදියට කරොත් මේ කොරෝනා හැමුවේ නිර්පරාදයේ රෝහලේ මේ අතුල් වෙලා කාලයක් ඉන්න අවශ්‍යතාවය නැතුව යනවා. මම හිතන්නේ මේ කරුණු ටික ඔබ අවධානය කරනවා නම් බොහොම හොඳයි. මම කිව්වා වගේ හේතු අපි දැක්කේ උණු වතුර නිසා වෙන මේ අනතුරු සහ ඊට පස්සේ ඒ හදිසියවත් මෙහෙම අනතුරක් වුණොත් ප්‍රථම ආධාර දීමෙන් රෝහල් ගතව සිටින කාලය අපිට අඩු කරගන්න පුළුවන්. ස්තුතියි. විශේෂඥ වෛද්‍ය සතීෂ් මහත්මයා දැන් මේ කොවිඩ් ඇස්සේ මේ පිලිස්සුම් වැඩිවීමක් හෝ අඩුවීම සම්බන්ධයක් තියනවද? නිකන් ඔබ කෝ විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා කියලා. එහෙම මොකක් හරි සම්බන්ධයක් තියනවද? අපි දකින්නේ අර මම මුල්ලදී කිව්වා වගේ හිමාලය ඇල්ලන්න ගිහිල්ලා විශාල ලෙස වැඩිව තියෙනවා. මේකෙදි බොහොම භයානකාර විදියට තමයි පිලිස්සුම් වෙන්නේ. මොකද මේ දුම් අල්ලන වාජනය මේ කකුල් දෙක මැද තියාගන්නේ. දැන් සාමාන්‍ය අතක් වගේ කොහරි පිච්චුනොත් අපිට ඩ්‍රෙසින් එකක් දාලා අපිට ගොඩක් වෙලාවට ගෙදර යවන්න පුළුවන්. ඒ වුණාට ඉනෙන් පල්ලහ වෙන ඒ දරුණු පිලිස්සුම් වලදී ඒ අවයව පිලිස්සුනාම ඒක බොහොම අමාරු තත්වයක්. ඒක ප්‍රතිකාර කරන්න, පිරිසුදුව තියාගන්න. මොකද අපි දන්නවා රෝගියාට මුත්‍රා කරන්න ඕන, මල පහ කරන්න ඕන. එතකොට මේ ඒ ආශ්‍රිතව පිලිස්සුමුත් වෙලා තියෙනවා නම් ඒ දරුවා අනිවාර්යෙන්ම මේ විස බීජ වලට විස බීජ වලින් සංකූලතා ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය බොහොම වැඩි. ඔබ දැන් කිව්වා මේ හිමාලය අල්ලන්න ගිහින් පිච්චුණ අය ගැන වාර්තා වුණා කියලා වැඩියෙන්. ඒ වගේම දැන් කෙලින්ම හිමාලය මුහුණට වදින්න නිසා මේ මුහුණත් එක්ක සම්බන්ධතාව මොනවා හරි වාර්තා වෙලා තියෙනවද පිලිස්සුම් ගැන එහෙම? මට නම් තාම ඇවිල්ලා නැහැ මේ හිමාලය නිසා මුණ ඒ විදියට ඒ කියන්නේ මේ හිමාලය අල්ලන්න ගිහිල්ලා අපි දකිනවා මේ ප්‍රෙෂර් කුකර් අරින්න ගිහිල්ලා නම් මුණ පුච්චගෙන එනවා. සිසිල් කරන්නේ නැතුව නැත්නම් වේට් එක අයින් කරන්නේ නැතුව මේ ලිපෙන් බාගත්ත ගමන්ම ප්‍රෙෂර් කුකර් එක අරින්න හදනවා. ඒකෙන් මුණවල් පුච්චගෙන ඇවිල්ලා තියෙනවා.
ඊට අමතරව දැන් ගෙවල් වල බොහෝ කාලයක් ගෙදරට වෙලා ඉන්න අතරතුරේදී අපි දැකලා තියෙනවානේ පහුගිය වාර්තාව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ උඩට ගියා කියලා වාර්තාව. දැන් ඒක ඇත්තද නැත්තද කියනකට වඩා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමත් එක්ක පිලිස්සුම් සහ කපා කොටා ගැනීම ගැන වාර්තා වෙලා තිබුණාද? ඔබේ පරිමාණය මම කියන්නේ රිසර්ච් එකක් කරලා නෙමෙයි ඔබට තේරෙන විදිහට. ඔය ඒක වැදගත් දෙයක්. අපි දත්ත ටිකක් අපි පරීක්ෂා කරලා බලනවා. මේ වයලන්ස් නම් වැඩි වෙලා තියෙනවා. ඒක මට ඩොමෙස්ටික් වයලන්ස්ද කියන එක අපිට කියන්න අමාරුයි. නමුත් වයලන්ස් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ මුවත් මේ ආයුධ වලින් වෙන කැපීම් කෙටීම්. මේ සමහර රෝගීන්ගේ එක කැපුමක් විතරක් නෙමෙයි කැපුම් 9ක් විතර දකින්න. කැපුම් 8ක් විතර. එතකොට අපි දකින්න මේ වගේ මේ වයලන්ස් රේට් එක මේ වැඩි වෙලා තියෙනවා කියලා නම් දකින්න. ඒක ඩොමෙස්ටික්ද නැද්ද කියන්න ඒක අපි තාම දත්ත නිර්ණය කළා නැහැ. අවසාන වශයෙන් දැන් තව කොච්චර කාලයක් නිවෙස්වල නිරෝධායනයට ලක් වෙමින් සහ අනිකුත් මේ සංචරණය අවම කරමින් ඉන්න වේද දන්නේ නැණි අපි මේ කාලය තුල අපේ ජනතාවට ඔබතුමා ලබා දෙන පණිවිඩය මොකද්ද මේ ඔබේ විෂයට අනුව? ඔව් පළවෙනි දේ අපි දන්නවා මේ වලක්වා ගත හැකි අනතුරු අපි වලක්වා ගන්න ක්‍රමවේදයක් යොදා ගන්න ඕන. සමහර ඒවා තියෙනවා වලක්වා ගන්න බැරි. දැන් ඊයේ පෙරේදත් මේ සිලින්ඩර එකක් පුපුරලා අනතුරකින් ආවා. එතකොට ඒ වගේ ඒවා අපිට වලක්වා ගත හැකි. දැන් අපි ප්‍රතිශතයක් හැටියට බැලුවාම අපි දකින්නේ මේ ඔක්කොම ඒවා වලක්වා ගත හැකි. මම හිතන්නේ අපි ඔක්කොම මේ කොවිඩ් හමුවේ අපිට ආතතියක් ඇති වෙලා තියෙන. ඒක ගැන අපි මේ කවුරුත් එක තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මට කියන්න බෑ මම අරන් තියෙන ක්‍රමවේදය හැමෝටම ගැලපෙනවද කියලා. Taman ඒක බොහොම ඒ පවුලේ කට්ටියත් එක්ක වාඩි වෙලා මේ ආතතිය තමන්ගේ පවුලේ වර්ධනය නොවි බොහොම සුහඳව ළමයි එක්ක ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේද හොයලා බලන්න. හවසට සින්දුවක් කියන එකක් හරි පොතක් කියවන එකක් හරි මේ පවුල එකතු වෙලා මොනවා හරි අලුත් දෙයක් ගැන කතා කිරීම හරි මේ මොකද මේ ආතතිය අපි නොදැනුවත්වම අපිට අපිව යටපත් කරන්න පුළුවන් ආතතිය. ඒත් මම හිතන්නේ මේකට මම නොවෙන්න පුළුවන් මේකට හොඳම පුද්ගලයා. ඒ වුණාට මේ අනතුරු දිහා බලනකොට මට පේනවා මේකට ගොඩක් වෙලාවට නොසලකිලිමත් භාවය අපි කිව්වට මේකේ සමහර විට වෙන පැත්තකුත් ඇති මේ තත්ත්වය ඇති වෙන්න. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිස් විජේමාන මහතාට බොහොම ස්තුතියි. අද දිනේ අපේ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙලා සිටියත් යම්කිසි ගැටලුවක් නිසා එතුමාට අද සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ. අපි එතුමාව බදාදා දිනේදී එක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මට පණිවිඩ දෙකක් තියෙනවා මතක් කරන්නට. එකක් තමයි දැන් අපි දන්නවා ලංකාවේ කොවිඩ් එන්නත් කරන ඉතාමත්ම සාර්ථකව සිදුවෙමින් පවතිනවා මේ අවස්ථාව වන විට. අපේ ඉලක්කගත කණ්ඩායම් බැලුවොත් පළමු මාත්‍රාව 100%ක් ලබා දීලා තියෙනවා 60%ට වැඩි ප්‍රමාණයට 100%ක් ආසන්නයේම. මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 30ට වැඩි කණ්ඩායම 80%කට ආසන්නයි. මුළු ජනගහනය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය සලකා බැලීමේදී එක් මාත්‍රාවක් හෝ ලබාගත් ප්‍රමාණය 60%කට ආසන්නයි. මාත්‍රා දෙකම ලබාගත් ප්‍රමාණය 40%කට ආසන්නයි. මේ තත්ත්වය තියෙන්නේ අපේ දැන් එන්නත් කරණයට ලක් වූ ජනගහනයේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් වැඩි වෙන අවස්ථාවක්. මෙහිදී එන්නත් ලබාගත් ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔවුන් දිගින් දිගටම කොවිඩ් වළක්වා ගැනීමේ පියවරවන් අනුගමනය කිරීමට. එන්නත් ලබාගත් නිසා ඔවුන් කිසි විටකත් මුවාවරණ පැළඳීම අත්පසු නොකළ යුතුයි. හැම වෙලාවෙම නිවැරදි ලෙස කිසිම වෙලාවක මුවාවරණය නොගැලවිය යුතුයි නිවෙසෙන් පිට වෙලා ඉන්න අවස්ථාවේදී. අපි මෙහෙම කියන්නේ ඇයි? අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ ඉතාමත්ම සුළු අතපසුවීමකින් උනත් ඩෙල්ටා ප්‍රභේදය ඔබට ආසාදනීය විය හැකි එන්නත් ලබා ගත් කෙනෙකුට උනත් එන්නත් ලබා නොගත් කෙනෙකුට උනත්. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඊට අමතරව අපි දකිනවා මෙම දැන් එන්නත් කරණය වැඩි වෙන අතරේදීම එන්නත් එක් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අලුත් ඒ කියන්නේ සති දෙකක් ගත වීමට යාමට ප්‍රථමයෙන් රෝගයට ලක් වූ අය අපි දකිනවා. එතකොට එන්නත් ලබා නොගත් අයෙකුට රෝගය වැළඳුන අවස්ථාවකුත් එන්නත ලබාගත් අයෙකුට රෝගය වැළඳුන අවස්ථාවකුත් සලකා බැලීමේදී එන්නත් ලබා නොගත් අයෙකුට රෝගය වැළඳුන අවස්ථාවක ඔහුට පසු කාලීනව සංකූලතා හැකිරීමේ හැකියාව ඉතාමත්ම වැඩි.
සුවවී නිවසට යෑමෙන් පසුව වුවත් සෑහෙන කාලයක් අපි සාමාන්‍යයෙන් හිතනවා මාස 3ක් පමණ කාලයක් දක්වා වුණත් යම් යම් රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ නිසා ඔවුන්ට සායනයට සහභාගී වීමට දන්වා තියෙනවා නම් ඒ පරිදි ඔවුන් ප්‍රතිකාරගත් රෝහලෙන් සායනයකට පැමිණ ලෙස දන්වා තියෙනවා නම් ඒ දිනයට සායන වලට සහභාගී වීමත් මෙම රෝගයෙන් සුවපත් වී ගෙදරට වී ගත කරන කාල සීමාවේදීත් වෙහෙසකර කටයුතු වලට නොයදීමත් නිතරම ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කල්පනාවෙන් සිටීමටත් අර හතිගතිය ඇති වෙනවාදයි කළ හැකි කුඩා ක්‍රියාකාරකම් කරමින් ඔබගේ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත්ව සිටීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව තවදුරටත් කියන්න ඕනේ මෙම දැන් එන්නත්කරණය වැඩිවීමත් සමග රාජකාරී ස්ථානවලත් යම්කම් විදිහට ලිහිල්වීම් සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒකත් නොකළ යුතුයි. ලබා දී තියෙන උපදෙස් එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි. වායු සමීකරණය කළ කාමරවල රැඳී සිටීම තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි කියන්නේ වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරන්නට එපා. ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි දොරවල් ජනෙල් විවෘත කර තබන්න කියන එක කියන්නේ මේක ඉතාමත්ම වැදගත්. ඊට අමතරව කාමරවල එකතු වී කතා බහ කිරීම, රැස්වීම පැවැත්වීම වගේ දේවලුත් ඉතාම භයානක තත්වයකට පත්ව වෙන්න පුළුවන්. රෝග පැතිරීමට අතවැනීමක්. ඉතින් හැම අවස්ථාවකම මාර්ගගත ලෙස රැස්වීම පැවැත්වීමත් එලිමහනේ කාමරයක් ඇතුළට වෙලා රැස්වීමක් පවත්වනවට වඩා සුදුසුයි. පෝටිකෝ එක හරි ලොබි එක හරි එලිමහනේ හොඳ වාතාශ්‍රය තියෙන තැනක මෙවැනි රැස්වීම් පවත්වනවා නම් මේ කියවෙන්නේ වාතාශ්‍රය හොඳින් නැති ස්ථානයක කොවිඩ් රෝගය පැතිරීම ඉතාම අවම බවයි. අපි මේ අවස්ථාවේදී ආරාධනා කරමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාට අද දිනේ දත්තයන් ඉදිරිපත් කිරීමටත් ඔබ සමග සාකච්ඡා කිරීමටත් සුබ දවසක් සියලු දෙනාටම. අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ඊයට වාර්තා වුණ පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 4,62,767ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. එයින් 3,84,557ක් සුවය ලබා තිබෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවලා තියෙනවා. 10,140ක් හැටියට වාර්තා වෙනවා. ඊයේ දිනේ නව රෝගීන් 3,308ක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ 189ක් වාර්තා වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 39,327ක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා තියෙනවා. එයින් ඇඳන් 28,563ක් රෝගී ප්‍රතිකාර සඳහා භාවිතයට ගැනෙනවා. දැඩි සත්කාර එකක ඇඳන් 100ක් මේ වනකොට භාවිතයට ගැනෙන බවට වාර්තා කරලා තියෙනවා. ඊයේ දිනේට වාර්තා වුණ පරිදි ඊට පෙර පැය 24 තුළ PCR පරීක්ෂණ 13,396ක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණ 3,563ක් සිද්ධ කරලා තියෙනවා කියලා දිනපතා එන වාර්තාවලට අනුව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී සැප්තැම්බර් මාසේ 5 වෙනි ඉරිදා ඊයේ දිනේදී කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 2475 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව මුළු කොවිෂීල්ඩ් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 14,01,732ක් හැටියට වාර්තා වෙනවා. දෙවන මාත්‍රාව කොවිෂීල්ඩ් ඊයේ ලබා දීලා තියෙන 135 දෙනෙකුට පමණයි. ඒ අනුව මුළු සංඛ්‍යාව 8,87,430ක් බවට පත් වෙලා තියෙනවා. සයිනෝෆාම් පළමු මාත්‍රාව දුන්නු ඊයේ දිනේදී 3,136කට ලබා දීලා තියෙනවා. ඒ වගේම සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දුන් මුළු සංඛ්‍යාව කෝටිය ඉක්මවලා තියෙනවා. 1,21,318ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම දෙවන මාත්‍රාව සයිනෝෆාම් ඊයේ දිනේදී 25,838කට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව
52,699ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම ස්පුට්නික් දෙවන මාත්‍රාව ඊයේ 4012 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්ත සංඛ්‍යාව හැටියට ඒ අනුව 41,749 දෙනෙකුට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා දීලා තියෙනවා. ෆයිසර් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 20,284 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව ලබාගත් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 3,75,097ක් ලෙස වාර්තා වෙනවා. ෆයිසර් දෙවන මාත්‍රාව ඊයේ ලබා දීලා තියෙන්නේ 268 දෙනෙකුට මුළු සංඛ්‍යාව 1,91,785ක් ලෙස වාර්තා වෙනවා. මොඩර්නා පළමු මාත්‍රාව ඊයේ දිනේදී 26 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව 7,72,366ක් ලෙස තියෙනවා. ඒ වගේම මොඩර්නා දෙවන මාත්‍රාව ඊයේ 2,820 දෙනෙකුට ලබා දෙමින් මොඩර්නා දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 7,5616ක් ලෙස වාර්තා වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය SLM එක සඳහන් කරලා තියෙනවා 60ට වැඩි ජනතාවට තුන්වෙනි මාත්‍රාවක් ලබා දුන්නොත් හොඳයි යන වග සහ ඒ සඳහා සයිනෝෆාම් වලට වඩා ෆයිසර් හෝ වෙනත් එකක් යොදා ගන්නවා නම් මේත් හොඳයි කියලා උන් මතක් කරලා තියෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට ඔබතුමාලාගේ සම්කිසි සාකච්ඡාවක් තියෙනවද මේ සම්බන්ධයෙන් 60ට වැඩි ජනතාව සඳහා? ඔව් මේ සියලුම යෝජනා අපිට නිල වශයෙන් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙනවා. ඒ වගේම ඒවට අවශ්‍ය කරන සාක්ෂි ඒ කියන්නේ අපි දන්නවා මේ වාගේ දේවල් වලදී අවශ්‍ය සාක්ෂි සහිතව මිසක් අපිට තීරණ ගන්න බෑ. ඒවා පහසු කරන්න අවශ්‍ය සාක්ෂිත් එක්ක ඒ තොරතුරු අපිට ලබා දුන්නාම අපේ අර මේ එන්නත්කරණය ගැන කතා කරන බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව තියෙනවා. ඒ කමිටුවට ලබා දෙන නිර්දේශ අනුව විටින් විට මේක වෙනස් වෙනවා. මේ මොහොතේත් ඒක සමාලෝචනයට ලක් කරනවා. එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මේ වෙනට 100%ක් ලබා දීලා ඉවරයිද? 100%ක් ලබා දීලා ඉවර කරන්න වෙන්නේ ගෙයින් ගෙට ගිහිල්ලා ලොකු වෙහෙසකින් දරලා මිසක් අපිට එහෙම 100%ක් වෙන්නම් කරන්න බෑ. ඒකට හේතුව තමයි ලංකාවේ බෙහෙත් ගන්න අකමැති කට්ටියක් ඉන්නත් පුළුවන්. ඒ අයට අපිට බලහත්කාරයෙන් බෙහෙත් ගන්න බෙදියක් නැහැ. නමුත් යම් යම් මිත්‍යා මත වැරදි අදහස් නිසා මේ ගැන මැලිවෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයව දැනුවත් කරලා ඒගොල්ලන්ගේ තියෙන ගැටලු निराකරණය කරලා අපි ඒ අයට බෙහෙත් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි ශාරීරිකව හේතුන් මත ගෙවදට තියෙන විශේෂ අනිකුත් හේතුන් මත සමහර වෙලාවට නිවසින් බැහැරව ගොස් මේ එන්නත ලබා ගැනීමට අපහසු අයට වෙනම එන්නත ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ වන විට අතිබහුතරයකට මේක ලබා දීලා තියෙනවා. නමුත් අපි දන්නවා සංඛ්‍යාත්මක වශයෙන් තවත් විශාල සංඛ්‍යාවක් මේ එන්නත ලබාගෙන නැති අය ඉන්නවා. මේක කී දෙනෙක්ද කියලා අපිට හරියට කියන්න පුළුවන් නම් අපි ඒ අයටත් හුඟක් වෙලාවට කතා කරලා මේ එන්නත ලබා දෙනවා. නමුත් එහෙමම අපිට කියන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉදිරියේදී මේක කරගෙන යන වේගයට මම හිතනවා මේ අපේ අතිබහුතරයකට මේ එන්නත ලබා ගැනීම දීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් දිනකට ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය 10කට අඩු වෙලා තියෙනවා කියන දෙයක් වාර්තා වෙනවා. මේක සම්බන්ධයෙන් ඔබතුමා තත්ත්වය කොයි වගේ විදිහට පැහැදිලි කරොත් එන්නේ? ඔව් මේක අපිට අවශ්‍ය කරන අපි බලාපොරොත්තු වුණ මට්ටමටම රෝගීන්ගේ අඩුවීමත් එක්ක රෝග මුළු රෝගීන් සංඛ්‍යාව අඩුවීමත් එක්ක ඔක්සිජන් මත රඳා පවතින හේතු වන රෝගීන් සංඛ්‍යාවත් සාපේක්ෂව අඩුවීමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම වෛරස් ප්‍රභේදයක් ප්‍රදේශයක තියෙනකොට පොදුවේ ගත්තහම මෙවැනි තත්ත්වයක් ඇති වෙලා වෛරසයේ තියෙන ප්‍රබලතාවය සමහර විට වැඩි වෙන්න පුළුවන්, සමහරට අඩු වෙන්න පුළුවන්. අපි දන්නේ මේ මොහොතේ ඒක නිසා වෙලාද කියලා එහෙම තහවුරු කරපු සාක්ෂි නැහැ. එවැනි තත්ත්වයක් වුණත් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. මෙවැනි හේතු මත කොහොම නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට කිසිම වෙලාවක කෙනෙකුට ඔක්සිජන් නැතිවීමට නිසා අපහසුතාවටපත් නොවන විදිහට අපි ඔක්සිජන් ලබා ගැනීමට අවශ්‍ය සියලු දේවල් කරා. ඒ අනුව ඔක්සිජන් ධාරිතාව උපරිමයට අපි ආරක්ෂා කරමින් තියෙන අතරතුර මේ ආකාරයට ඔක්සිජන් ලබා ගන්න අවශ්‍ය කරන රෝගීන් සංඛ්‍යාව යම් ආකාරයකට අඩු වීම අපිටත් සැනසෙල්ලක්. ඒ වගේම අපිට අපේ රටේ ස්වයං පෝෂිත ලෙස ඒ කියන්නේ මේ පුළුවන් තරම් පිට රටින් ගෙන්නන්න නැතුව
ලංකාවේ තියෙන ඔක්සිජන් නිෂ්පාදනයෙන් මේක රඳා පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතනවා අපිට ලැබෙන ලොකු අස්වැසිල්ලක් ඒක. ඒ කියන්නේ අඩුවීමේ සංඛ්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද කොච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවද කියන කාරණාව ගැන? ඒක දිනින් දින වෙනස් වෙන සංඛ්‍යාවක් නිසා මේ මොහොතේ මල් ළඟ නැහැ ඒ සංඛ්‍යා ලේඛන. ඔබතුමාට අපිට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් විටින් විට දෙන එකක අපිට යාවත්කාලීන තොරතුරක් මම වෙනම ඕනනම් ලබා දෙන්නම්. මොකද ඒක විටින් විට වෙහම වේගයෙන් වෙනස් වෙනවා. ඔව් ඒකමයි තුමන් දැන් මේ වෙනකොට මේ කොවිඩ් තාක්ෂණික කමිටුවේ සමාජිකයෙක් ඉවත් වෙලා හෝ ඉවත් කර තියෙන ආකාරයක් ගැන මේ වාර්තා වෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද? ඒ කවුද කියලා ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්ද? ඇයි මොකද්ද මේකට වෙන්න හේතුව කියන? එවැනි දෙයක් මට මේ වෙනකොට වාර්තා කරලා නැහැ. මොකද පළමුවෙන්ම තමයි කොවිඩ් තාක්ෂණික කමිටුව කියන්නේ කොයි කමිටුවද කියලා. මොකද තාක්ෂණික කමිටු ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ උපදේශක කමිටුව වෙනම තියෙනවා. ඒ වගේම අපේ තාක්ෂණික කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් පත් කරන ලද කමිටුවක් තියෙනවා. ඒ වගේම මෘත ශරීර පිළිබඳව කටයුතු කිරීම සඳහා වෙනම තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ වගේම මේ පිටරටින් එන අය ක්වොරන්ටයින් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කරන මේ වෙනමම තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ වගේම සංචාරකයන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම විද්වත් කමිටුවක් තියෙනවා. මට පැහැදිලිව ඔය කියන කොයි කමිටුවේද කියලා කිව්වොත් ඒ පිළිබඳව විස්තර. මොකද මේකට ඉන්න මේ සෑම කමිටුවකම ඉන්න සමාජිකයින් විටින් විට ඉවත් වෙනවා. ඒ වගේම අලුතෙන් අය පත් කරනවා. මේ සිද්ධිය සම්බන්ධිනුත් මට විශේෂිත තොරතුරක් දුන්නොත් ඒ පිළිබඳව දැනුවත් කරන්න. දැන් ඔබතුමා පැහැදිලි කරපු ඔය කමිටු ටික නැතුව වෙනම කොවිඩ් සමාජික කමිටුවක් කියලා වෙනම තියෙනවද? කොවිඩ් වලට තමයි මේ ඔක්කොම කමිටු තියෙන්නේ. අර මේ මොකද්ද බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව හැරුණාම අනික සියල්ලම කොවිඩ් වෙනුවෙන්ම පීඨවපු තාක්ෂණික කමිටු. දැන් මේ වාර්තාව තියෙනවා මේ වගේ ළඟ මේ සහෝදරයා පෙන්නපු එකේ මේ ආනන්ද වික්‍රමසිංහ මහත්මයා තමයි අයින් වෙලා තියෙන්නේ. කවුද? ආනන්ද වික්‍රමසිංහ. විශේෂඥ වෛද්‍ය. ආනන්ද වික්‍රමසිංහ කෙනෙක් එතුමා ඉන්නේ මේ 19 රෝග මර්ධන තාක්ෂණික කමිටුවේ. ඉල්ලාස් වෙලා තියෙනවා කියලා තමයි වාර්තාව වෙන්නේ. ආනන්ද වික්‍රමසිංහ ඔබතුමා දන්නේ නැද? ඒ කියන්නේ නෑ ඉන්නේ ආනන්දලා ඉන්නවා වික්‍රමසිංහ කෙනෙක් නැති නිසායි අපි සමහර විට නම වැරදීමකින් වෙලාද්ද දන්නේ නැහැ. අපි හරි නැව හොයාගෙන බලලා අපි එහෙමනත් විස්තර ගනිමු එහෙමනම්. ඒ කියන්නේ ආනන්ද කියන කෙනෙක් ඉන්නවද ඔබතුමා පිළිගන්න? ආනන්දලා කොච්චර ඉන්නවද ලංකාවේ? නෑ කමිටුවේ මේ කියන කමිටුවලත් ඉන්නවා ඈ. ඒකින්ද අපිට මේ මොකද මෙතන වාගේ ප්‍රසිද්ධ ස්ථානයක අපි නොදන්නා කෙනෙක් සැකේට කියන්න බෑනේ. අපි හරියට ඔබතුමාලා එක්ක ඒ තොරතුරු අපිට දෙන්න ඕනේ. නැත්තම් මම එතනින් හොයලා බලලා කියන්න ඕනේ. මොකද තාක්ෂණික කමිටු ගොඩක් තියෙනවා. කමිටුවල සමාජිකයන් අස් වෙන අයින් වෙන ආපත් කරන ඒවා විශේෂයෙන් දැනුම් දෙන්නේ නැහැ. ඒකයි. දැන් සමාවෙන්න මම දැන් මේ කාරණාව ඔබගෙන් ඔබතුමාගෙන් ඇහුවට කලින් ඔබතුමා දන්නේ නැද්ද මේම කෙනෙක් අයින් වෙලා තියෙනවා කියන කාරණාව? නෑ දන්නේ නැහැ. මොකද ඒක කමිටුවල සමාජිකයන් අවස් වුණාම එහි සභාපතිතුමාටයි ඉදිරිපත් කරන්නේ. මට නෙවෙයි. එතකොට ඒක ප්‍රවෘත්තියක් හැටියට මාධ්‍යයට දිය යුතු දෙයක් හැටියට සැලකුවොත් මට දැනුම් දෙනවා. නමුත් එහෙම නොවන අවස්ථාවක මම එහෙම වුණොත් ඔබතුමාලා ප්‍රශ්නය අහුවොත් මම දැනුම් දෙනවා. ගිහිලා හොයාගෙන අපි පතට මෙයා කරගන්න. සමහරට මේ දක්වා සමහර වෙලාවට මාධ්‍යෙන් මට දුරකථනයෙන් අහනවා. එවැනි අවස්ථාවක මම දැනගත්තොත් මම මේ වගේ අවස්ථාවක ඒක මට කියන්න පුළුවන්. නමුත් එවැනි දෙයක් මට මේ දක්වා වාර්තා කරලා නැහැ. වෛද්‍යතුමනි ඒ වගේ දැන් මේ වෙනකොට රටේ ත්‍රිපෝස ඉංගයක් මතුවලා තිනවා. දැන් මේකෙදි ත්‍රිපෝස ලබා දීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධය ගන්න අයට සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ ත්‍රිපෝස ඉංගය සම්බන්ධයෙන්. මේ ගැන ඔබතුමාට යමක් අදහසක් මම මේ මාව මෙතෙන්ද මම පැමිණෙන්නේ COVID-19 සම්බන්ධයෙන් අවදානම පිළිබඳව sannivedanaya කිරීමේ ක්‍රියාවලියක්. ඒ නිසා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනිකුත් දේවල් වලට අපි මේ කියන්නේ මට තොරතුරු එහෙම ලැබෙන්නේ නැහැ. තමුන්නාම්සේ ඔය අහපු ප්‍රශ්නේ නිසා සමහර විට මට මේ ගැන හොයලා බලලා ඉදිරි දිනේදී දැනුවත් කරන්න බලන්නම්. නමුත් මේක අපේ විෂයපතයෙන් පොඩ්ඩක් එහා. මොකද මම මේ ස්ථානයේ තමුන්නාන්සේලා ඉස්සරහට එන්නේ කොවිඩ් සම්බන්ධයෙන් මේ තියෙන ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සඳහායි. විචාජ වෛද්‍යතුමනි මේ දිනවල සීක්‍රෙන් මේ සමාජ මාධ්‍යවල යන ඒවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවනේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මේ වගේ දෙයක් කතා වුණාද? රුපියල් 1146කට තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය පිටකොටුවේ රුපියල් 1900ට මිලදී ගන්න පුළුවන්. මේක මේ සමාජ මාධ්‍යකරුවන් කියන්නේ මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවල වැරද්දක් නිසා මෙහෙම වෙනවා කියලා. දැන් ඔබේ ප්‍රතිචාරය මොකක්ද ඒ ගැන? මේක ඖෂධ නියාමන අධිකාරියේ අනිවාර්යයෙන්ම මේක ඒ අයගේ විෂයපතේටයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් මොනෑම තියෙන ඖෂධයක පැවැත්ම සංසරණය පිළිබඳව නියාමනය කෙරෙන්නේ ඖෂධ අධිකාරිය.
මම හිතනවා අපි ඒක එතුමන්ලගේ අවධානයට මේක යොමු කරමු. මොකද මේක අපිට හැබැයි මේ එන්නතේ මේ ඖෂධයේ පිළිබඳව රැපිඩ් ඇන්ටිජන් කට්ටලේ තියෙන තොරතුරු අපිට ලැබෙන්න ඕන. මොකද අපිට අර මේ බොහොම වේග විදියට කටයුතු කරොත් අපිට කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. මීට සමගාමීව මේ සමාජ මාධ්‍යවල පෙන්වා දෙන්නේ ජනතාව ෂෙයා කරන නිසායි මම ඔබෙන් අහන්නේ. දැන් ජනාධිපතිවරයා සමග පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් පැවැත්වූ ආයේ කියන සාකච්ඡාවකදී ඔවුන් කියලා තියනවලු මේ පුංචි සිද්ධි මතු කරලා උඩට ගත්තාම සමහරලාට මේ සමස්ත වැඩපිළිවෙල අවුල් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඩපණ වෙනවා, අධෛර්යයටපත් වෙනවා. මේක ගැන යමක් ඉහළට සාකච්ඡා කරන්න ඕනේ කියලා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ජනාධිපතිවරයාගේ කතා කළා කියලා පහුගිය සති වාර්තා වුණා. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කතා වුණාද? මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ තැන් වල තියෙන හුදකලා සිද්ධි උඩට මතු කරලා දැවැන්ත සිද්ධියක් බවට පත් කිරීමක් ගැන කතා වුණාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ? මම පළාත් අධ්‍යක්ෂ කෙනෙක් නොවන නිසා එම රැස්වීමට සහභාගී වුණේ නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සියලුම කාර්ය මණ්ඩලය පුංචිම සේවකයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා කටයුතු කරන්නේ ඉතාමත් දුෂ්කරතා මැද. අපි මේ සියලු දේවල් කරන්නේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටයි කටයුතු කරන්නේ. ඒ වගේම මේ ක්‍රියන ක්‍රියාවලිය මේ වෛරසය අලුත්, මේ වෛරසය හැඩගැසෙන හැටි අලුත්, විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා අපි ගන්නා වූ ක්‍රියාමාර්ග වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි රටේ වෙන රෝග වාගේ නෙමෙයි. දැන් අපි මැලේරියා රෝගය තියෙනකොට රට දිව්වා. අපි ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා ලෙඩ බලලා ලේ පරීක්ෂා කරා. අපි ගිහිල්ලා ගෙවල් වලට බෙහෙත් තෙල් ගැහුවා. තෙල් ගහලා අපි රෝගේ නැති කරලම දැම්මා. ඒක රට දුවන්න කිසිම බාධාවක් වුණේ නැහැ. නමුත් මේක ඊට වඩා සංකීර්ණ තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක හරහාම අපිට නැවතත් අපිට මේ මර්ධන ක්‍රියාවලියට ඕන කරන සම්පත් සොයා ගැනීමටත් ඒකම බාධාවක් වෙලා තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ඒකට අවශ්‍ය කරන අරමුදල් රජය මගින් උපයා ගත්තොත්. රජය මගින් උපයා ගන්න නම් රට පුරාම තියෙන ආර්ථික ක්‍රියාවලිය උපරිමයට ගෙනිච්ච නැත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කමක් නැතු වෙනවා. මේ සංකීර්ණ දේවල් නිසා අපිට සෞඛ්‍යයට මේකට විසඳුම් සපයන්න බෑ. නමුත් මේ සියල්ලත් එක්ක තමයි මේක අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගෙන්මත් ඉල්ලා සිටින්නේ මේ හුදකලා සිදුවීම් ගැන අපි නැහැ කියන්නේ නැහැ. ඒ සිදුවීම් වලට අපි අමතක කරනවා කියන්නේ නැහැ. ඒවා වෙනම අපි කටයුතු කරනවා. නමුත් අපි සියලු දෙනාගෙම මේ සෞඛ්‍ය සේවකීන්ගේ මොරාල් එක එහෙමත් නැත්නම් ඒ තියෙන උද්‍යෝගය අපි බිඳ හැලුනොත් ඒක මං හිතනවා අපිම වලකපා ගැනීමක්. ඒ නිසා අපි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. වෛද්‍යතුමනි, මේ වෙනකොට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් කරලා තියෙනවා හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන් සඳහා ෆයර්සය එන්නත ලබා දීම සඳහා විධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යනවා කියලා. ඒක සත්‍යවාදී තියනවාද? මේ සම්බන්ධයෙන් අපි ළඟ තියෙන අපි මේක පිළිබඳව කටයුතු කිරීමේදී සිද්ධ වෙන්නේ එන්නත ලැබිච්චලා තියෙන එන්නත් තොග සහ ඒ ටාගට් පොපියුලේෂන් එක පිළිබඳව තියෙන තොරතුරු මත තමා ඒ ප්‍රදේශ තීරණය වෙන්නේ. මොකද මේ සෑම එන්නතක්ම එක හා සමානව ආරක්ෂිතයි, එක හා සමාන ඵලදායී කියන පදනමින් තමා අපි මේ එන්නත් ලබා දෙන්නේ. එතකොට ඒ තත්වයේ යටතේ අපි මුලින්ම මේ එන්නත ලබා දුන්නේ මන්නාරම් ප්‍රදේශයට. එහිදීත් මූලිකම සාධකයේ උනේ අපිට ලැබිච්ච තොග ඒ ප්‍රදේශයේ ඉලක්කගත ජනගහනයට එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමෙන් සම්පූර්ණ කරන්න පුළුවන්ද කියන එක. එවැනි සංඛ්‍යාත්මක දේවලුත් සැලකිල්ලට ගෙන තමා මේක මෙවා කරේ. විද්‍යාත්මකව ගත්තාම මේ සෑම එන්නතක්ම එක හා සමානව මේ කටයුතු සඳහා යොදන බවට විද්වතුන් මෙන්න නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය ගතින් කරපු දෙයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් තියෙන විද්වත් කණ්ඩායම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු දීලා තියෙන නිර්දේශ මත තමා අපි මේක තීරණය කරන්නේ. අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිස් විජේමාන මහතාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාටත් බොහොමත්ම ස්තුතියි. අපි නැවතත් බදාදා දිනේ හවස 2ට මෙවැනිම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හමු වෙමු. ඔබ සැමට බොහොම ස්තුතියි.